හරි එහෙනම් අපි දැන් ඩෙල්ටා P1 ඩෙල්ටා P2 ට සමාන කරමු. හරි මම පල්ලෙහාට කියන මකන්නම්. එහෙනම් ඩෙල්ටා P1 සමානයි ඩෙල්ටා P2. හරිද? ඔය දෙන්නාට වාෂ්පීඩන අපි අහන්නේ වාෂ්පීඩන පාතන සමාන වෙන විදිහනේ. මොනද සමාන කරා. හරි. එහෙනම් එක්කෙනෙක් ලියමු අපි P0 H2O රින P0 H2O වාරයක්. හරි මම මේක තව පොඩ උඩින් ලියන්නම් නේ. තව පොඩ උඩින් ලියන්න. ඩෙල්ටා P1 සමානයි ඩෙල්ටා P2. හරි. එහෙනම් අපිට පුළුවන් යූරියාට අදාළ ටික ලියන්න 50 බෙදීම 18යි 50 බෙදීම 18 ධන එක බෙදීම 60යි සමානයි ඕක අපි ලියමු කාට අදාළවද ග්ලූකෝස්ට නේ එහෙනම් 100 බෙදීම 18ට 100 බෙදීම 18 ධන ග්ලූකෝස් කන්දේම් නම් මෙයා 180 බෙදන්න ඕනේ. දැන් P0 H2O P0 H2O P0 H2O යනවා මේක මේ තේරුම් ගන්න P0 H2O පොදුයි. එළියට ගන්න පුළුවන් වරහයිනේ. ඒතකොට කැපිලා යනවා දෙන්නම. හරි. ඊට පස්සේ මෙතන එක රින කියලා නිතුරු වෙන්නේ. මේ සුළු කිරීම නම් මෙහෙම මේ පියවර ගණන් ලියන්න ඕනේ නැහැ. හරි. MCQ නේ. සමානයි එක රින 100 බෙදීම 18 යට 100 බෙදීම 18 ධන m බෙදීම 180. එකට එකක් යනවා. හරි. එකට එක කැපෙනවා. තේරුණාද? දැන් ඔහොම සුළු කරගෙන යමු බලන්න. ඊළඟට දැන් එක කැපුණානේ එක කැපුණාට පස්සේ මම මේක ලියන්න ඕනේ නැහැ. මම මේක අයින් කරන්න. ඊළඟට 50ට 1යි මෙයාට 2යි. හරි. එහෙනම් මේ ඩබල එහා පැත්තට ගෙනිහිල්ලා හරි මේ ඩබල එහා පැත්තට ගෙනිහිල්ලා මේ ඩබල මෙහාට ගෙනියන්න. එතකොට අපිට එන්නේ කොහොමද 100 බෙදීම 18 ධන 100 බෙදීම 18 ධන මෙයා මේ පැත්තට ගියොත් දෙකෙන් වැඩි වෙනවා. හරි. දැන් මෙයා පැත්තට ගියොත් 100 බෙදීම 18 ධන m බෙදීම 180යි. සමාන මේ ඩබල එහා පැත්තට ගෙනිච්චාම ඒගොල්ලෝ දෙකෙන් වැඩි වෙනවා. දෙකෙන් වෙන්නාම 100 බෙදීම 18 ධන 2 බෙදීම 60යි. දැන් 100 බෙදීම 18 100 බෙදීම 18 කැපිලා යනවා. එහෙනම් මේ m බෙදීම 180 තමයි 2 බෙදීම 60ට සමාන වෙන්නේ. එහෙනම් බලමු m ගේ උත්තරේ කීය වේද කියලා. හරි. එහෙනම් m බෙදීම 180 සමානයි 2 බෙදීම 60යි. එහෙනම් m සමානයි 6යි. ඒ කියන්නේ ග්‍රෑම් 6යි. හරිද? m සමානයි ග්‍රෑම් 6යි කියලා එනවා. උත්තරේ m සමානයි ග්‍රෑම් 6යි. එහෙනම් උත්තරේ කීයද? තුන්වෙනි උත්තරේ. මේකට දාලා පිළිතුර 3. හරි. මේකට දාලා පිළිතුර 3. මේකට දාලා පිළිතුර 3. ග්‍රෑම් 6 තමයි උත්තරේ. 19ට 3 එනවා. හරි. right. එහෙනම් අපි 20 ඉඳන් ඉස්සරහට බලමු. විස්සේ ඉඳන් ඉස්සරහට බලමු. right. එහෙනම් මම මේක මකන්න. එහෙනම් 20 වෙනි එක බලමු. විසි වෙන එක බලමු. විස්ස හරි.
20 වෙනි එක. අපෙන් අහනවා HOClO2 නැත්නම් HClO3 හරි. යන ඔක්සෝම්ලයේ පවතින සියලුම බන්ධන තනි බන්ධන නම් තනි බන්ධන විතරලු හරිද? ක්ලෝරින් පරමාණු මත විධිමත් ආරෝපණය කීයද කියලා අහනවා. HOCl2 කියන ClO2 නේ. HOClO2 කියන මේ ඔක්සෝම්ලයේ පවතින සියලු බන්ධන තනි බන්ධන. තනි බන්ධන විතර නම් ක්ලෝරින් පරමාණු මත විධිමත් ආරෝපණය. එහෙනම් ඉතින් අපි සියලු බන්ධන තනි බන්ධන විදිහට පවතින විදිහට මෙයාගේ සියලු බන්ධන තනි බන්ධන විදිහට පවතින විදිහට අපි එහෙනම් මෙයාට අදාළ ව්‍යුහයක් අඳිමු. හරි. කොහොමද අඳින්නේ? අපිට පුළුවන් මේ H ඉන්නවා මෙහෙම. O මෙහෙම ඇඳලා. ක්ලෝරින් මෙහෙම ඉන්නවා. ක්ලෝරින්ට ඔක්සිජන් දෙන්නේ මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා. දැන් ඔයාලට වඩා දෙයක් කරන්න බෑ හරි. තනි බන්ධන විතරයි ඉන්නේ හරි. මයිනස් තේරුණාද? ඊළඟට දැන් ක්ලෝරින්ගේ අෂ්ටකය අපිට සම්පූර්ණ කරන්න වෙනවා. මොකද දැන් අපි දන්නවා ක්ලෝරින්ට සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන 8කට වඩා තියාගන්න පුළුවන්. නමුත් මෙතන ඉලෙක්ට්‍රෝන 8ක් තියාගන්න බෑ. මොකද දැන් මෙතන ඉන්න ඔක්සිජන් හරිනවා මෙතන ඩබල් බොන්ඩයක් හදනවා. මෙතන ඔක්සිජන් මෙතන ඩබල් බොන්ඩයක් හදනවා. මෙයාට එකසර ඉලෙක්ට්‍රෝන ඉන්නවා. එහෙම ගත්තොත් මොකද්ද? මෙයාට ඉලෙක්ට්‍රෝන 8කට වඩා හිටිනවා. නමුත් මෙතන සියලු බන්ධන තනි බන්ධන විතරනේ. එහෙනම් මීට වඩා දෙයක් කරන්න බෑ. එසා ක්ලෝරින් මත ඉතුරු වෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල විතරයි මෙහෙම ඉතුරු වෙන්නේ. දැන් 1 2 3 4 5 6 7 8යි. ක්ලෝරින් මොකද්ද? ඉලෙක්ට්‍රෝන 8කට විතරක් සීමා වෙලා තියෙනවා. ඒතර මෙයා මත ආරෝපණය ධන දෙකක් වෙන්න ඕන. දැන් අනිත් එක සමස්තය බිඳුවක් වෙන මෙතන ඍණ 1 මෙතන ඍණ 1 ඍණ 2යි. මෙතන ධන දෙකක් කොහොමද ඉන්න ඕන. තේරුණාද? එසා ක්ලෝරින් මත විධිමත් ආරෝපණය ධන 2යි. උත්තරේ 5. ක්ලෝරින් මත විධිමත් ආරෝපණය ධන 2යි. උත්තරේ 5. උත්තරේ 5. උත්තරේ 5. දැන් ඔක තව විදිහකට ගන්න පුළුවන්. මේ HOClO2ට අපිට අඳින්න පුළුවන් හරිම ව්‍යුහේ තියෙනවනේ. ඒ කියන්නේ උපරිම ස්ථායි ව්‍යුහේ. අපි උපරිම ස්ථායි ව්‍යුහය අඳිමු. කොහොමද ඒව අඳින්නේ? දැන් ආව අපිට මෙහෙම අඳින්න පුළුවන්. මම මේව මකලා හරි ව්‍යුහය අඳින්නම්කෝ. ඒ ව්‍යුහය මෙන්න මේ වගේ. මේක ක්ලෝරින්ගේ ඔක්සෝම්ලයක්. හරි. ඒ ව්‍යුහය මෙන්න මේ වගේනේ. ඕන කෙනෙක්ට මෙහෙම අඳින්න පුළුවන්. දැන් මෙහෙම ගත්තොත් බලන්න ක්ලෝරින් මේ 1 2 3 4 5 6 7 8 9 10 11 12. ඉලෙක්ට්‍රෝන 12ක් තියාගෙන ඉන්නවා. හරි අවසාන ශක්ති මට්ටමේ ගානට 7ක් තියාගෙන ඉන්නවා. ඒතොර එයා ඉලෙක්ට්‍රෝන 8කට වඩා කොහොමද තියාගෙන ඉන්නේ? දැන් අපිට දැන් අඳින්න කියන්නේ මොකද්ද? මේකේ තියෙන සියලු බන්ධන තනි බන්ධන එන විදිහට. ඉතින් මොකද්ද කරන් තියෙන්නේ? මේ තැනදී කොහොමද තනි බන්ධන්නේ? ඩබල් බොන්ඩ් තියෙන්නේ මේ දෙන්නගේ. මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන යුගල ඒ ඔක්සිජන් මතට ගෙනියන. හරි? දැන් මේ යුගල ඔක්සිජන් මතට ගෙනියන. මේ යුගල මේ ඔක්සිජන් මතට ගෙනියන. එහෙම වුණාම මොකද්ද වෙන්නේ? මෙතන තනි බන්ධනයක් හැදලා ඔක්සිජන් මත ඍණ ආරෝපණය ඇති වෙනවා. ක්ලෝරින් මත ධන දෙකක ආරෝපණයක් ඇති වෙනවා. තේරුණාද? මොකද එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝන දෙකක්. එයා නැහිමුණානේ. එහෙනම් ධන දෙකයි. පැහැදිලිද? ඉතින් එහෙම වුණත් කෙනෙක්ට හිතන්න පුළුවන්. හරි? ඉතින් ඒකේ ලොකු දෙයක් නෑ ඒ ගැටලුවේ නම්. හරි? එහෙනම් උත්තරේ 5 උකට. ඊළඟ 21 බලන්න 21ට අපි කොහොමද උත්තරේ සපයන්නේ කියලා. Br2 liquid Br2 gas යන ක්‍රියාවලිය සම්මත එන්තල්පි පරයාසය කිලෝ මෝලයට කිලෝජූල් 30.9යි. සම්මත එන්ට්‍රොපි විපර්යාසය කෙල්විනයට මෝලයට ජූල් 93යි. Br2 liquid හි තාපාංකය අහන්නේ. හරි. ඒක අපි බලමු. මේක මම හිතන්නේ එච්චර අමාරු එකක් කියලා. හරි. එහෙනම් ඒක මකමු. හරි. විසි එක බලමු. විසි එකේ මොකක්ද කියන්නේ?
21 වෙනි එකේ Br2 gas Br2 Br2 liquid Br2 gas හරි liquid Br2 gas Br2 liquid Br2 gas යන ක්‍රියාවලියේදී සම්මත එන්තැල්පි පරයාසය. ඒ කියන්නේ මෙයාගේ ඩෙල්ටා H. මේ ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා H අපිට දෙනවා. කීයද? මෝලයට කිලෝජූල් 30.9. සම්මත එන්තැල්පි පරයාසය 30.9 කියලා දෙනවා මෝලයට කිලෝජූල්. හරි. සම්මත එන්ට්‍රොපි පරයාසෙත් දෙනවා. මේක සම්මත. හරි සම්මත නම් මෙතන අර තීටා එන්න ඕනේ. සම්මත එන්ට්‍රොපි විපර්යාසෙත් දෙනවා. කීයද? කෙල්විනේට මෝලයට ජූල් 93යි. මේක කෙල්විනේට මෝලයට ජූල් හරි 93යි කියලා දීලා තියෙනවා. පැහැදිලිද? දැන් අපෙන් අහන්නේ මොකද්ද? Br2 liquid හි තාපාංකය. මෙයාගේ තාපාංකය අහන්නේ. T කියලා ගමු. ඇයි තාපාංකය අහන්නේ. දැන් අපි කොහොමද මේකේ සම්බන්ධතාවය ඇති කරගන්නේ? දැන් තේරුම් ගන්න මෙතන අර මම ඉස්සෙල්ලා 19 වෙනි ප්‍රශ්නේ කතා කරේ. මොකද්ද? ද්‍රව ජලය මොකද්ද වෙන්නේ? වාෂ්ප වෙලා යනවා. තේරුණාද? ද්‍රව ජලය වාෂ්ප වෙලා යනවා. තේරුණාද? එතරම්දී මම කිව්වා මොකද්ද? ද්‍රව ජලය වාෂ්පීභවනය වෙද්දී ටික වාෂ්ප තමන්ගේ වාෂ්ප කලාපයට යනවා. ටිකක් වෙලා ගියාම එයාට වාෂ්ප කලාපේ පවත්ව ගන්න පුළුවන් උපරිම තැනට එනවා. තේරුණාද? ඔහොම ගිහිල්ලා ගතික සමතුලිතතාවක් ඇති වෙනවා. ඒ කියන්නේ ද්‍රව කලාපේ තියෙන අදාළ ද්‍රවයේ මෞල ගානයි වාෂ්ප කලාපයේ තියෙන වාෂ්ප මෞල ගාන සමානයි. අන්නේ අවස්ථාවට එනවා. ඒ අවස්ථාවට ආවහම මොකද්ද වෙන්නේ? පද්ධතිය ගතික සමතුලිතතාවයේ පවතිනවා. අපි කියනවා පද්ධතිය එතකොට ගතික සමතුලිතතාවයේ පවතිනවා. එතකොට අපි දන්නවා පද්ධතිය ගතික සමතුලිතයි නම් එයාගේ මොකද්ද ගිබ්ස් නේ ශක්ති වෙනස. ගිබ්ස් ශක්ති වෙනස බිඳුවයි. නේ ගිබ්ස් ශක්ති වෙනස බිඳුවක් වෙනවා. තේරුණාද? නේ ගතික සමතුලිතතාවට ආවහම එයාගේ ගිබ්ස් ප්‍රයෝජ්‍ය ශක්තිය කියලා අපි එකට කියනවා. නැත්නම් ගිබ්ස් ශක්තිය කියලා කියනවා. ඒක බිඳුවක් වෙනවා. ඒක බිඳුවක් වෙනවා. එහෙනම් අපිට මෙන්න මේ තියරි එක තමයි මෙතෙන්ට ගේන්න වෙන්නේ. පැහැදිලිද? ඔන්න ඔය තියරි එක තමයි අපිට මෙතෙන්ට ගේන්න වෙන්නේ. එතකොට අර අපිට පුළුවන් මෙතනදී මොකද්ද මේ උෂ්ණත්වයයි අදාළ අවස්ථාවේදී උෂ්ණත්වයයි ඒ වගේම තමයි අදාළ ප්‍රතික්‍රියාවේ එන්තැල්පි පරයාසයයි එන්ට්‍රොපි විපර්යාසයයි ඒ වගේම තමයි ගිබ්ස් ප්‍රයෝජ්‍ය ශක්තිය අතර සම්බන්ධයක් තියෙනවා අපිට ලියන්න පුළුවන්. හරි ඒ සම්බන්ධය ඇසුරෙන් තමයි අපිට මේකෙදි උත්තරයක් ගන්න වෙන්නේ. දැන් මේ පද්ධතිය එන්ට්‍රොපිය ධනනේ. එන්ට්‍රොපිය ධන ඇයි කියලා ඔයගොල්ලන්ට නිකන් මේකේ මේ තර්ක කරන්න පුළුවන්. ධන ඇයි කියලා. ඇයි? දැන් මෙතන අපි කතා කරන්නේ එන්ට්‍රොපි විපර්යාසය. තාප විපර්යාසයක්. ඒ කියන්නේ තාප වෙනසක්නේ. තාප විපර්යාසය කියලා කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල ගත්තොත් ප්‍රතිඵල වලින් ශක්තිය ප්‍රතික්‍රියක ශක්තිය අඩු කරනවා. තාප විපර්යාසය. එන්ට්‍රොපියත් කියන්නේ එහෙමයි. ප්‍රතික්‍රියක වල එන්ට්‍රොපිය සහ ප්‍රතිඵල වල එන්ට්‍රොපිය ගත්තාම ප්‍රතිඵල වල එන්ට්‍රොපියෙන් ප්‍රතික්‍රියක වල එන්ට්‍රොපිය අඩු කරනවා. එතකොට තමයි අපිට එන්ට්‍රොපි වෙනසක් නේ. දැන් එන්ට්‍රොපි වෙනස ධනයි කියන්නේ මොකද්ද? ප්‍රතිඵල වල එන්ට්‍රොපිය ඉහළයි කියන්නේ. දැන් එන්ට්‍රොපි ඉහළ වෙන්නේ කොහොමද? අපි දන්නවා ඝනයකට සාපේක්ෂව ද්‍රවයකට සාපේක්ෂව ද්‍රවයකට සාපේක්ෂව වායුවක වාෂ්පයක එන්න එන්ට්‍රොපි වැඩි වෙනවා. මොකද එන්ට්‍රොපිය කියන්නේ අහඹුතාව පිළිබඳ සංකේතයක් වගේ නේ. නේ පද්ධතියක අහඹුතාව වැඩි වෙනවා කියලා කියන්නේ එන්ට්‍රොපි වැඩි වෙනවා. අපි දන්නවා ඝනයකට සාපේක්ෂව ද්‍රවයකට සාපේක්ෂව වායුවක අංශු වල අහඹුතාව අපිලිවෙල වැඩි. ඒ නිසා මොකද වෙන්නේ? ඝනයකට සාපේක්ෂව ද්‍රවයකට සාපේක්ෂව වායුවක එන්ට්‍රොපිය ඉහළයි. දැන් මේක එන්ට්‍රොපිය ධන වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි බලන්න ප්‍රතිඵලයේ ද්‍රවය. නමුත් ප්‍රතික්‍රියකයේ ද්‍රවය. ප්‍රතිඵලය වාෂ්ප අවස්ථාවේ ඉන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? අහඹුතාව වැඩි වෙනවා ප්‍රතික්‍රියාව ඉදිරියට සිද්ධ වෙද්දී. ඒ නිසා පද්ධතියේ එන්ට්‍රොපි ඉහළ යනවා.
එන්ට්‍රොපි වෙනස ධන වෙන්න ඕනේ. ධන වෙලා තියෙනවා. හරි. රයිට්. ඉතින් ඕක උපයෝගී කරගෙන අපි එහෙනම් මේකේ උත්තරේ ගමු. මේ තුන් දෙනාගේ සම්බන්ධයක් තියෙනවා. මොකක්ද මේ සම්බන්ධය? සහ උෂ්ණත්වයත් ඒකෙදි ඉන්නවා. ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. මෙන්න මේ වගේ සම්බන්ධයක් අපි දන්නවා. මේ සම්බන්ධය තමයි අපි ඔතෙන්ට පාවිච්චි කරන්න ඕනේ. ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. ඔය සම්බන්ධය තමයි අපි ඔතෙන්ට ගන්න ඕනේ. එහෙනම් ඔය සමීකරණය අරගෙන අපි පිළිතුරක් ගමු. T වල උත්තරේ ගන්න තියෙන්නේ. හරි. රයිට්. එහෙනම් දැන් කොහොමද ගන්නෙ? මම පොඩ්ඩක් මේ ටික මකන්නම්. මකලා මම එතන ලියන්න සුළු කරන හැටි. හරි. ඩෙල්ටා G සම්මත සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. දැන් අනිත් එක තමයි මේක ගතික සමතුලිතතාවට ආවහම ඩෙල්ටා G මොකද්ද වෙන්නේ? බිඳුවක් වෙනවා. මෙයා බිඳුවක් වෙනවා. එහෙනම් මෙයා බිඳුවක් වුණාම මොකද්ද? බිඳුව සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. එහෙනම් T ඩෙල්ටා S සමානයි ඩෙල්ටා H න T සමානයි ඩෙල්ටා H බෙදීම ඩෙල්ටා S කියලා. T සමානයි ඩෙල්ටා H බෙදීම ඩෙල්ටා S. එහෙනම් අදාළ අගයන් අපි දන්නවා. දැන් මේ ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා H දන්නවා ඩෙල්ටා S දන්නවා. එහෙනම් මේ අගයන් සුළු කරලා අපිට උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් T සමානයි ඩෙල්ටා H කීයද? ඩෙල්ටා H 36.9. හරිද? කිලෝජූල් මවුලයට පල්ලෙහා එන්ට්‍රොපි විපර්යාසය 93යි. හැබැයි තේරුම් ගන්න 93 ඉන්නේ ජූල් වලින්. හරි. 93 දීලා තියෙන්නේ ජූල් වලින්. දැන් කිලෝ ජූල් වලට හරවගමු. මොකද උඩින් ඉන්නේ එන්ට්‍රොපි විපර්යාසය කිලෝ ජූල් වලින් ඉන්නේ. එහෙනම් මේක 1000න් බෙදන්න ඕනේ. ඊපස්සේ ඒකෙන්නේ එහෙනම් මවුලයට කෙල්විනේට කිලෝ ජූල්. හරි. එහෙනම් මේක සුළු කරලා අරගෙන අපිට T වලට උත්තරයක් ගන්න පුළුවන්. T වල උත්තරේ එන්නේ කෙල්වින් වලින්. හරි. උතර T වල උත්තරේ එන්නේ කෙල්වින් වලින්. ඔක සුළු කරලා ගන්න බලන්න උත්තරේ කීය දෙන්නේ කියලා. ඔක සුළු කරාම එන්නේ කීයද? ඔගේ ආසන්න වශයෙන් උත්තරයක් එනවා කෙල්වින් 332.3ක් කියලා. හරි. දැන් මෙතන සියලුම උෂ්ණත්ව අපිට දීලා තියෙන්නේ මේ පූර්ණ සංඛ්‍යා වලින්. ඒ නිසා මම මේක ආසන්න වශයෙන් 332යි කියලා ගන්නවා. හරි. කෙල්වින් 332යි කියලා ගන්නවා. පැහැදිලිද? කෙල්වින් 332යි කියලා ගන්නවා. දැන් අපිට උත්තරේ දීලා තියෙන්නේ සෙල්සියස් වලින්. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මේක 273න් අඩු කරන්න. මම එහෙනම් සිම්පල් T කියලා ගත්තොත් 332කින් 273ක් අඩු කරාම 273ක් අඩු කරාම සෙල්සියස් 59 කියලා එනවා. සෙල්සියස් 59 කියලා එනවා. හරි. සෙල්සියස් 59. තේරුණාද? එහෙනම් ඔය 59ට 273 කිව්වම කීයද? 9 3 12 එකක් ඉතුරුයි. 7 5 12 1 13 ඒ 332. එහෙනම් මොකද්ද? Br2 ලික්විඩ් වල තාපාංකය සෙල්සියස් 59යි. දැන් නිකන් ඔය ප්‍රායෝගිකව හිතන්න. සෙල්සියස් 59 කියන අගේ. ඕගොල්ලෝ මොකද්ද හිතෙන්නේ? අපි දන්නවා බ්‍රෝමීන් කාමර උෂ්ණත්වයේ ඉන්න ද්‍රවයක් හැටියට. බ්‍රෝමීන් දැන් මේ දීලා තියෙන අගයන් 100%ක් නිවැරදි නෑ. හරි. දැන් මෙයාගේ තාපාංකය සිම්පල් T කියලා ගත්තොත් ඒක සෙල්සියස් 59 කියලා ආවා. දැන් අනික දැන් මේ 59 කියන්නේ හරිමගේ නෙමෙයි. මොකද අපිට මේකේ මේ සමහරට මේ දලාගයන් දීලා තියෙනවා. තේරුණාද? මේ ගාන පොඩ්ඩක් අපිට කියන්නේ මේ ගානක් නෙමෙයිද? මේ ගැටලුවක්නේ. ඒකට අපිට මේ දීලා තියෙන අගයන් 100% නිවැරදිදව කොහොමද ඒක හොයලා තියෙන්නේ කියන්නේ අපිට ඒ කෙරෙහි ලොකු විශ්වාසයක් තියන්න බෑ. 100%ක් ඒක නිවැරදි කියලා කියන්න බෑ.
නමුත් සෙල්සියස් 59 කියලා හිතන්නකෝ. ඒ හරි දැන් සාමාන්‍ය කාමර උෂ්ණත්වය අපි ලැබ් එකක් ගත්තොත් ලැබ් එක අපි සාමාන්‍ය සෙල්සියස් 30ක 31ක වගේ ඉන්නේ. ස්කෝල් ලැබ් එකක් ගන්න. ඉතින් මේ උෂ්ණත්වයේදී බ්‍රෝමින් ද්‍රවය. තේරුණාද? අන්න රයිට්. එහෙනම් මේකේ උත්තරේ කීයද? සෙල්සියස් 59 උත්තරේ 2. 21කට උත්තරේ 2. හරි. 21කට උත්තරේ 2. 21කට උත්තරේ 2. ඒක එච්චර අමාරු ගැටලුවක් නෙමෙයි. 22 බලන්න. මේකට උත්තරේ සෙල්සියස් 59. ඒක දැක්වෙන්නේ දෙවෙනි උත්තරේ. හරි. උත්තරේ 2. තුන්වෙනි එක බලන්න. තුන්වෙනි එක නෙමෙයි 22 වෙනි ප්‍රශ්නේ බලන්න. දැන් 21කට උත්තරේ සෙල්සියස් 59යි. උත්තරේ 2. දැන් 22ට බලමු. 22 බලමු ඊළඟට. නයිට්‍රේට් අයනයේදී ඔක්සිජන් සමග බන්ධන තනා ගැනීම සඳහා නයිට්‍රජන් වල මොන මුහුම් කාක්ෂිකයක්ද පරමාණු කාක්ෂිකයක්ද කවුද සහභාගී වෙන්නේ කියලා අහන්න. මේක බලමු. 22. 22. හරි. නයිට්‍රේට් අයනයේදී නයිට්‍රේට් අයනේ මෙන්න මේ වගේ හරි. ව්‍යුහය නයිට්‍රජන් වෙන ධන ආරෝපණය හරි. මෙහෙමනේ. දැන් අහනවා නයිට්‍රේට් අයනයේදී ඔක්සිජන් සමග බන්ධන සාදා ගැනීම සඳහා නයිට්‍රජන් වල රෝම ඉලක්කම් 1 කියන sp3 මුහුම් කාක්ෂික භාවිතා වෙනවලු. ඒක වැරදි. ඊළඟට දෙවෙනි එක sp2 මුහුම් කාක්ෂික හරි. sp2 මුහුම් කාක්ෂික කියන එක හරි. තුන්වෙනි එක නයිට්‍රජන් p කාක්ෂික තුනක් වැරද්ද. මෙතන මේ මුහුම්කරණය වෙච්ච නයිට්‍රජන් ඉන්නේ හරි. තේරුණාද? මේ පරමාණුක කාක්ෂිකයක් නෙමෙයි මේ සඳහා එයා යොදාගන්නේ. තේරුණාද? නිසා පරමාණු කාක්ෂික වෙන්න බෑ. p කාක්ෂික තුනක් කියන එක වැරදි. නයිට්‍රජන් වල sp මුහුම් කාක්ෂික කියන එක වැරදි. නයිට්‍රජන් වල s කාක්ෂික වෙන්න බෑ. කොහොමත් වෙන්න බෑ. ඒ නිසා උත්තරේ 2. මොනවද? නයිට්‍රජන් වල sp2 මුහුම් කාක්ෂිකයේ භාවිතා වේ. ඒක සරල ප්‍රශ්නයක්. ඒක උත්තරේ 2. ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හරි. ඊළඟට 23 බලමු. දැන් මේක කියන ලොකුවට අමාරු ගැටලු අඩුයි. හරි. අන්තිම වෙද්දි තමයි සත්‍ය අසත්‍ය නේ ප්‍රකාශන 4ක් දීලා ABCD මොකද්ද නිවැරදි. අන්න ඒක තමයි වැදගත්ම කොටස වෙන්නේ. මේ ටික නම් අමාරු දේවල් නෙමෙයි තියෙන්නේ. ඊළඟට 23 බලමු. මේ ටික මකන්න වෙනවා. විසි තුන බලමු. XY2 අණුව තුල සිග්මා බන්ධන දෙකක්ද ෆයි බන්ධන දෙකක්ද XC සංයුක්තා කවචය මත එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක්ද පවතී. XY2 හි X වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. ඉතාලම සරලයිනේ. මේ අණුව තුල සිග්මා බන්ධන දෙකයි ෆයි බන්ධන දෙකයි. සිග්මා බන්ධන දෙකයි ෆයි බන්ධන දෙකයි කියලා කියන්නේ අනිවාර්යෙන්ම ද්විත්ව බන්ධන දෙකක් තියෙනවා. තේරුණාද? එහෙම නැත්නම් එක ත්‍රිත්ව බන්ධනයයි එක තනි බන්ධනයයි තියෙනවා. ওই දෙකෙන් එකක් හරි. පැහැදිලිද? ওই දෙකේ එකක් තමයි වෙන්න ඕනේ. හරි? දැන් නිකන් හිතන්නකෝ x කියන එක නම් මෙහෙම ඉඳලා මම දෙපැත්ත ඩබල් බොන්ඩ් එකක් ඇඳ කියන්නකෝ. එතකොට මෙතන සිග්මා බන්ධන දෙකයි ෆයි බන්ධන දෙකයි. ඒ වගේම තමයි නිකන් හිතන්න මේ පැත්තට ත්‍රිබල් බොන්ඩ් එකයි මේ පැත්තට තනි බන්ධනයයි කියලා. එතකොට මෙතන සිග්මා බන්ධන එකයි
මෙතන ෆයි බන්ධන දෙකයි සිග්මා බන්ධන එකයි. එතකොට සිග්මා බන්ධන දෙකයි ෆයි බන්ධන දෙකයි. දැන් ඔය ආකාර වලින් තමයි ඔය අදාළ ව්‍යුහය සැකසීලා තියෙන්නේ. වෙන ආකාරයක් නේ. නේ. අනික x කියන එක්කෙනා y කියන පරමාණු දෙකක් එක්ක විතරේ බන්ධනය හදාගන්නේ. හරි. නෑ x ට y පරමාණු දෙකක් මෙහෙම බෙන්ලා තියෙනවා. තේරුණා? එහෙනම් ඊළඟට කියනවා මේ x සංයුක්ත කවචය මත එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් පවතිනවා. x මත එහෙනම් එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. එහෙනම් මෙයා මෙහෙම වෙන්න ඕනේ. x මෙහෙම ඉන්නවා. දෙපැත්තේ y ඉන්නවා. එයා ඩබල් බොන්ඩ් එකකින් මෙහෙම බැඳලා තියෙනවා. හරි. x මත එකසර යුගලක් මෙහෙම තියෙනවා. ඔන්න ඔය වගේ view එකක් නම් ඉන්න ඕනේ. නේ? මේ වගේ view එකක් තමයි අඳින්න ඕනේ. නේ? ඔය වගේ view එකක් ඇඳහම මෙතන x මත එකසර යුගලක් තියෙනවා. x මත එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. මෙතන ෆයි බන්ධනයක් තියෙනවා සිග්මා බන්ධනයක් තියෙනවා. මෙතනත් ෆයි බන්ධනයක් තියෙනවා සිග්මා බන්ධනයක්. ඔක්කොම සිග්මා බන්ධන දෙකයි ෆයි බන්ධන දෙකයි. සිග්මා බන්ධන දෙකයි ෆයි බන්ධන දෙකයි x මත එකසර ඉලෙක්ට්‍රෝන යුගල් එකයි. ඔය වගේ view එකක් ගන්න පුළුවන්. කොහොමද view එක නම්? ටිකක් කෝණිකයි නේ. කෝණික හැඩයක් තියෙනවා. දැන් කෙනෙක්ට ඕන නම් මෙයාව මෙහෙම අදින්නත් පුළුවන්. මේ වගේ. කොහොම අදින්නත් පුළුවන්. කොහොම හරි හැඩේ කෝණික. මේ දෙකේම හැඩේ කෝණික. උඩ එකයි පල්ලෙහ එකයි දෙකම ගත්තොත් හැඩේ කෝණිකයි. දැන් අහන්නේ x වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. ඉතින් බන්ධන දෙකයි එකසර එකයි. බන්ධන දෙකයි එකසර එකයි. හැඩේ මොකද්ද? හැඩේ කෝණික. ඒ වගේම තමයි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර. එහෙනම් උත්තරේ කීයද? උත්තරේ 3. උත්තරේ 3. තේරුණාද? තලීය ත්‍රිකෝණාකාර. දැන් ඇත්තටම මේ අපිට මේ ව්‍යුහයේ මේ වගේ ලක්ෂණ දරන ඇත්තටම කෙනෙක් ඉන්නවා සංයෝගය. කවුද? සල්ෆර් ඩයොක්සයිඩ්. සල්ෆර් ඩයොක්සයිඩ් ওই විදිහට තමයි ව්‍යුහය හදන්නේ. නේ? සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆර් ඩයොක්සයිඩ් නේ. අපි සල්ෆර් ඩයොක්සයිඩ් වැන්දලා බැලුවොත් මෙහෙමනේ. සල්ෆර් මෙහෙම ඉන්නවා. එයා මත එකසර යුගලක් තියෙනවා. ඔක්සිජන්ලා දෙන්න මෙහෙම ඉන්නවා. කොහොමද? නේ? දැන් අර විදිහට අඳින්නත් පුළුවන්. සල්ෆර් මෙහෙම හිටියා මෙහෙට ත්‍රිපල් බොන්ඩ් එකයි. මෙතන මයිනස් සල්ෆර් මත ධන ආරෝපණයක් එනවා. එහෙම නැත්නම් මේ ත්‍රිපල් බොන්ඩ් එක මේ පැත්තට දාලා අඳින්නත් පුළුවන්. සම්ප්‍රයුක්ත වීම හරි. සල්ෆර්ට පුළුවන් 8කට වඩා තියාගන්න. දැන් මෙතනම තියාගෙන ඉන්නවා කීයද? 8යි 2යි 10ක්. මෙතන තියාගෙන ඉන්නවා ඒත් තියාගෙන ඉන්නවා 10ක්. නමුත් අවසාන ශක්ති මට්ටම එයාගේ ඔක්කොම තියෙන්නේ 5යි. නෑ. පොඩකින් මෙතෙන් නෙමෙයි ධන ආරෝපණය. සෝරි. මේ ඔක්සිජන්ට ධන ආරෝපණය. හරි. මේ ඔක්සිජන්ට තමයි ධන ආරෝපණය ඉන්නේ. මගේ අතින් වැටලා මෙතෙන් තිබ්බේ. මේ ඔක්සිජන්ට තමයි ධන ආරෝපණය. හරි. මේ ව්‍යුහය අස්තයි. නේ? ඒක දන්නවනේ. නමුත් මෙහෙම ව්‍යුහයක් අඳින්නත් පුළුවන්. සම්ප්‍රයුක්ත ව්‍යුහයක්. අස්තයි හැබැයි. හරි. පැහැදිලිද? ඒ ස්වභාවයේ මේ වගේ ව්‍යුහයක් දරන ඔය කියන ලක්ෂණ දරන කෙනෙක් ඉන්නවා. කවුද? සල්ෆර් ඩයොක්සයිඩ්. හරි. රයිට්. එහෙනම් ඊළඟට හරිනේ. එහෙනම් අපි බලමු 23 බැලුවේ දැන්. එහෙනම් 24 බලමු. 24 වෙනි එක. 24ත් එච්චර අමාරු දෙයක් නෙමෙයි. බලමු මේක ටිකක් වැදගත් හිතන්න පොඩි දෙයක් තියෙන්නේ. 24 24 ගත්තොත් මෙන්න මෙහෙම කතාවක් කියන්නේ. කොමෙඩිය මකන්නම් හරි.
24 මොකක්ද කියන්නේ? 24 අපිට කියන්නේ හයිඩ්‍රජන්, සල්ෆර් ඩයොක්සයිඩ්, මීතේන් යන වායු වලින් මවුල 0.5 බැගින් සංකෘත භාජන තුර ඇත. භාජනීය සිහින් විදුරක් විද. සිහින් විදුරක් විදි. ඔව්. විදිනවලු. හරි. විදි. පැයකට පසු භාජන තුල වායුන්ගේ ආංශික පීඩන සම්බන්ධව සත්‍ය වන්නේ. දැන් මේ වගේ මොකක් හරි පද්ධතියක හයිඩ්‍රජන්ුයි, සල්ෆර් ඩයොක්සයිඩ්ුයි, මීතේන්ුයි දාලා තියෙනවා. මේ හැමෝම සමාන මූල ගණන් වලින් ඉන්නේ. කීයෙන්ද? 0.5 ගණන් ඉන්නේ. හරි. හයිඩ්‍රජන් ඉන්නේ 0.5යි, සල්ෆර් ඩයොක්සයිඩ් ඉන්නේ 0.5යි, මීතේන් ඉන්නේ 0.5යි. හරිද? රයිට්. ඔහොම ඉන්නවා. දැන් මොකද්ද කරන්නේ? සිහින් විදුරක් විදිනවලු. කොහෙන් හරි විදුර හිතුව මෙතනින් කියලා. මේ වගේ සිදුරක් විදිනවා. ඒතර මේ ඇතුළේ ඉන්න වාතය එළියට යනවා. ඒතර ඇතුළේ ඉන්න කට්ටියෙන් කවුද එළියට යන්නේ? ඇතුළේ ඉන්නේ කවුද? හයිඩ්‍රජන්, මීතේන්, සල්ෆර් ඩයොක්සයිඩ්. එහෙනම් ඔය තුන් දෙනාම දැන් එළියට යන්න හදනවා නේ. රයිට්. දැන් ඔය තුන් දෙනාම එළියට යන්න හදනවා. දැන් අපෙන් අහනවා පැයකට පසු භාජනය තුල ඇති වායුන්ගේ ආංශික පීඩන සම්බන්ධයෙන් සත්‍ය වන්නේ මොකක්ද කියලා. ඇතුළේ ඉන්න වායුන්ගේ ආංශික පීඩන. ආංශික පීඩන කියන්නේ ඒ එක කෙනා. ඒ කියන්නේ එම වායුව. ඒ අදාළ වායුව තමා විසින් තනියෙන් ඇති කරන පීඩනේ ආංශික පීඩනය කියලා කියන්නේ. ඔය ආංශික පීඩනේ කොහොමද විචලනය වෙන්නේ කියලා අහන්නේ. තේරුණාද? ඒගොල්ලෝගේ ආංශික පීඩනය කොහොමද විචලනය වෙන්නේ කියලා අහන්නේ. අපි කොහොමද ඒක පැහැදිලි කරන්නේ? දැන් තේරුම් ගන්න මුලදී මේගොල්ලොන්ගේ සමාන ගණන් තමයි හිටියේ. හරි. හයිඩ්‍රජන් ගිනුයි, සල්ෆර් ඩයොක්සයිඩ් ගිනුයි, මීතේන් ගිනුයි තුන් දෙනාගෙන්ම 0.5 ගන්න තමයි අඩංගු වෙලා හිටියේ. හැබැයි දැන් මොකද්ද වෙන්නේ? සිදුරක් විදලා ඇතුලෙන් දැන් ඒ තුන් දෙනාට එළියට යන්න සලස්සලා තියෙනවා. ඊට පස්සේ දැන් ටික වෙලා ගියාට පස්සේ මේ තුන් දෙනා විසින් ඇති කරන ආංශික පීඩන හයිඩ්‍රජන් නම් P හයිඩ්‍රජන්, සල්ෆර් ඩයොක්සයිඩ් නම් PSO2, මීතේන් නම් PCH4. දැන් මේ තුන් දෙනා කොහොමද විචලනය වෙන්නේ කියලා අහන්න. දැන් තේරුම් ගන්න මේ තුන් දෙනාම හැම එක්කෙනාම එක වගේ දෙයකට යන්නේ නැහැනේ. හැම එක්කෙනාම නේ එක වගේ එළියට යන්නේ නැහැ. තේරුණාද? මොකද තුන් දෙනාට තියෙන වෙනස් හැකියාවන්නේ. මොකද තුන් දෙනා වායු තුනක්. ඒගොල්ලොන්ගේ භෞතික ගුණ ගත්තත්, රසායනික ගුණ ගත්තත් තුන් දෙනාට තියෙන තුන් ආකාරයක්. ඒ නිසා මෙහෙම සිදුරක් පිද්ද කියලා තුන් දෙනාම එක විදිහට එළියට යන්නෙත් නැහැ. වෙනස් විදිහ තමයි එළියට යන්නේ. අපි බලමු මේ තුන් දෙනාගෙන් ඉක්මනට එළියට යන්නේ කවුද කියලා. ඉක්මනට එළියට යන්නේ කෙනා කවුද? සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් මේක. ඉක්මනට එළියට යන්නේ කෙනා කවුද? මොකද සිදුර විදලා පැයක් ගියාට පස්සේ, පැයක් හරි යම්කිසි වෙලාවක් ගියාට පස්සේ ඇතුළේ ඉන්න මේ තුන් දෙනාගෙන් දැන් මේ තුන් දෙනා 0.5 ගානේ ඇතුළේ ඉන්නේ නැහනේ. සිදුර විද්දාම එළියට යනවනේ. ඒතර මේගොල්ලොන්ගෙන්